සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි. අද දවසෙත් සවස් කාලේ අපි හැමදෙනාම දෛනික කාලසටහනේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න සියලු දෙනා වෙනුවෙන් සිද්ධ කරනු ලබන ඒ ධර්ම අනුශාසනාව ධර්ම සාකච්ඡාව සවස් කාලේ සිද්ධ කරන වෙලාව. එතකොට ඊයේ දවසේ අපි අපේ ජීවිතයේ මේ දහම් මඟට අපි යොමු වුණේ බුදුරජාණන් වහන්සේ නිසා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි ඉගෙන ගන්න ගියොත් ගොඩාක් කරුණු තියෙනවා. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා කාල වේලාවේ හැටියට තිසත්ත්‍ය ඥාන පිළිබඳව ගැඹුරින් විස්තරාත්මකව සවිස්තරාත්මකව කතා කරන්න එකින් එක කාල වේලාවේ හැටියට. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන අපිට පරිපූර්ණ වශයෙන් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. බුද්ධෝපි බුද්දස්ස වනීය බණ්ණං ධර්මයේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයේ අවබෝධ කරගෙන කල්පයක් තිස්සේ කල්පයක් පුරාවට වෙන කිසිම ධර්මයක් දේශනා කරන්නේ නැහැ. මහන්සේ දානේ වළඳන්න, වැසිකිලි කෙසිකිලි කරන්න, සතපෙන වෙලාව ඇරෙන්න අනිත් හැම වෙලාවකම බුදු ගුණ විතරක්ම දේශනා කරනවා. නොනවත්වාම දේශනා කරනවා. ඒතර මේ අය අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ නමකගේ වාක් වේගය පිළිබඳව? බුදුරජාණන් වහන්සේට කොච්චර වේගයෙන් වචන ප්‍රකාශ කරන්න දේශනා කරන්න පුළුවන්ද කියන කාරණා. ධර්මයේ සඳහන් කරනවා සාමාන්‍ය මිනිස්සෙක් වචනයක් කියන්න ගන්න කාලේ ඒ වචනේම බුදුරජාණන් වහන්සේට 128 වතාවක් දේශනා කරන්න පුළුවන්. ඒතර අපි උදාහරණයක් ගමුකෝ මම කියන වචනේ. මම කියන වචනය කියන්න අපිට තප්පරයක් ගත වෙනවා කියලා හිතන්නකෝ. මම කියන්න තප්පරයක් යනවා. ওই තප්පරේ ඇතුලේ ওই තප්පරයක කාල සීමාව ඇතුලේ බුදුරජාණන් වහන්සේට මම කියන වචනේ 128 වතාවක් දේශනා කරන්න පුළුවන්. මම කියන වචනේ කී වතාවක් දේශනා කරන්න පුළුවන්ද? හැබැයි ඒක අහගෙන ඉන්න කෙනෙකුට අපහැදිලිද? නෑ. අපි මම කියලා කියන විදිහටම යම් කෙනෙකුට ඇහෙනවා නම් ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ අර 128 වතාවම දේශනා කරද්දිත් ඇහෙනවා. ඉතින් හිතන්නකෝ මේ වචන වාක් වේගය මහන්සියට එච්චර වාක් වේගයක් තියෙනවා. සාමාන්‍ය මේ වාක් වේගින් ධර්මයේ දේශනා කරන අවස්ථා තියෙනවා. ඒතකොට මේ වාක් වේගයෙන් කල්පයක් පුරාවට වෙන කිසිම දෙයක් දේශනා නොකොට බුදු ගුණම විතරක් දේශනා කරනවා. ඒතර ධර්මයේ සඳහන් කරනවා කල්පයේ අහවර වෙනෝ මිසක් බුදු ගුණ අහවර වෙන්නේ නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය අපි කොහොම දැනගන්නද? අපිට එහෙම දැනගන්න හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය අපිට එහෙම දැනගෙන ඉවර කරන්න බෑ. හැබැයි සංඥා මාත්‍රයක් හරි ඇති කරගන්න අවශ්‍ය නිසා තමයි අපි මේ කරුණ ඔය ඇත්තන් සමග සාකච්ඡා කර ඔය ඇත්තන්ට කියලා දුන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද අපිට ලැබුණානේ නේද? ඒකට මේ පැවිද්ද ලැබීම අපේ ජීවිතේ අපිට ලැබිච්ච වාග්ය සම්පන්න බව. ඒකට අපි මතක් කරලා තියෙන මේ විශ්ව ධාතුවේ මේ ලෝකේ භික්ෂූන් වහන්සේලා එහෙම නැත්නම් පැවිද්දෝ ඉන්නේ මනුස්ස ලෝකෙ විතරයි. දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ පැවිද්දන් නැහැ. ඒකට මේ මනුලෝක පැවිදි භාවය ලැබපු අපේ මූලික අරමුණ වෙන්න ඕනේ අපේ සිත නිවා ගන්න එක. අපිට අරමුණු දෙකක් තියෙන්න බෑ ජීවිතේ. අපිට තියෙන්න ඕනේ එක අරමුණයි. රාගක්ඛය කරන්න, ද්වේෂක්ඛය කරන්න, මෝහක්ඛය කරන්න, තණ්හාක්ඛය කරන්න අපිට අපි අරමුණ තියෙන්න ඕනේ. මට ඕනකම තියෙන්න ඕනේ මා තුල උපදින දේශය නැති කරගන්න. මට අවශ්‍යතාවයේ තියෙන්න ඕනේ මා තුල උපදින රාගය නැති කරගන්න. මට අවශ්‍යතාවයේ තියෙන මා තුල උපදින මෝහය නැති කරගන්න. ඒ අරමුණ ඇරෙන්න අපිට වෙන අරමුණක් මේ ශාසනයේ තියෙන්න බෑ.
උපාධිය අරගෙන අහවල් විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් වෙන එක, කතිකාචාර්යවරයෙක් වෙන එක නෙවෙයි අරමුණ වෙන්න ඕන. නැවත මව් කුසකට යන්නේ නැති විදිහට තමන්ගේ මනස කොහොමද තණ්හාවෙන් මුදවගන්නේ? නැවත මේ ලෝකයේ තුල භවයක් සකස් නොවන විදිහට කොහොමද සිත හදාගන්නේ කියන එක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. ඒ අරමුණ අපි කොයි වෙලාවකවත් අමතක කරන්න නරකයි. ඒ නිසා මේ ආයුෂ්මතුන්ලංග වහන්සේ මේ ආයුෂ්මතුන්ලංග ජීවිතේ වෙන බලාපොරොත්තු තියෙන්න බෑ. නේ හොඳ ප්‍රසිද්ධ නම්මුනාම සහිත දායකයෝ ඉන්න යාන වාහන තියෙන ලස්සන ලොකු සංඝාවාස තියෙන තෙර නමක් වෙන්න නෙවෙයි. ගහක් මුල හරි කමක් නැහැ. තණ්හාව නැති හිතකින් වැඩ වාසය කරන්න පුළුවන්. ඒක තමයි වඩා වැදගත්. ඒ නිසා ඒක අමතක කරන්න හොඳ නැහැ කොයිම වෙලාවකවත්. ඉතින් අද දවසෙත් අපි කල්පනා කළා මේ ආයුෂ්මතුන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න මේ අපේ ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව අපිට මේ ලැබිලා තියෙන මොහොත ෂණය කොච්චර වටිනවද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන කරුණු කාරණා ටිකක් කාල වේලාවේ හැටියට සාකච්ඡා කරා. ඉතින් දැන් අපි කියනවා සමහර අවස්ථාවලදී මේක තමයි හොඳම අවස්ථාව. මීට වඩා හොඳ අවස්ථාවක් අපිට ලැබෙන්නේ. මේ තමයි මොහොත. මේක තමයි නියම වේලාව. අපි එහෙම කියනවද නැද්ද? කියනවනේ. දැන් ඔය පහුගිය කාලේ අපිට ඇහුනේ රට ඇතුළේනුත් නේ මේක තමයි හොඳම වෙලාව. මේක තමයි හොඳම අවස්ථාව. මේ අවස්ථාව මග ඇරුණොත් ආයෙ අපිට අවස්ථාවක් හම්බ වෙන්නේ එහෙම කියලා කරගත්ත හරියත් මදේ නේද? ඉතින් ඊට පස්සේ ආපහු කියනවා නෑ නෑ මේක තමයි හොඳම අවස්ථාව. මේක තමයි නියම අවස්ථාව. ඒ නිසා අපි මේ ජීවිතේ නියම මොහොත, නියම අවස්ථාව මොකද්ද කියන එක තීරුම් ගන්න ඕනේ. තේරුණා? එතකොට අන්නේ ජීවිතේ මේ නියම අවස්ථාව මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් දේශනාවක්. ඒක තේරුම් ගැනීමට අවශ්‍ය කරන දහම් දැනුම පිළිබඳව දේශනාවක් තමයි අද කතා කරන්නේ. මේක දේශනාවේ නම අක්ඛන සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? අක්ඛන. මේ අක්ඛන කියන සූත්‍රය අපි සරලව නම වශයෙන් විග්‍රහ කරලා ගත්තාම නුසුදුසු අවස්ථාවන් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. ඒ නුසුදුසු අවස්ථාවන් ටික තෝරගත්තම සුදුසු අවස්ථාව අපිට ඉබේම එනවා. දැන් අපි ලෙඩෙකුට කන්න හොඳ නැති ටික දැනගත්තාම ඉතුරු වෙන ටික මොනවද? කන්න හොඳ ටික. ඒ වගේ තමයි නුසුදුසු අවස්ථාවන් ටික තෝරගත්තම සුදුසු අවස්ථාව තෝරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ. කොහෙද දේශනා කළේ? සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි අසෘතවත් පෘථග්ජනයා ලෝකේ සුදුසු අවස්ථාව ඇත්තේය. ලෝකේ සුදුසු අවස්ථාව ඇත්තේයි කියයි. එනමුත් සුදුසු අවස්ථාව හෝ නුසුදුසු අවස්ථාව හෝ නොදනි. මේ ලෝකේ ඉන්නවා අසෘතවත් පෘථග්ජනෝ කියලා කොටසක්. කවුද මේ අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදන්න කෙනෙක්. තව කියන්න බලන්න අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ. දැන් ශ්‍රුතේ කියලා කියන්නේ මොකද්ද? ශ්‍රුතේ කියලා කියන්නේ මේ අහන කන සෝත කියලා කියන්නේ. මේ අසෘතවත් කියලා කියන්නේ ඇසීමෙන් ඇති කරගත යුතු දේ ඇති කරගත්තේ නැති කෙනා. ඇසීමෙන් ඇති කරගත යුතු දේ ඇති කරගත්තේ නැති කෙනා. කුමක් ඇසීමෙන්ද? ධර්මයේ ඇසීමෙන් ඇති කරගත්ත දේ ඇති කරගත්තේ නැති කෙනා. ධර්මයේ ඇසීමෙන් කුමක්ද ඇති කරගන්නේ? ශ්‍රද්ධාව. මොකක්ද ඇති කරගන්නේ? ධර්මය අහලා ශ්‍රද්ධාවට පැමිණිච්ච නැති කෙනාට කියනවා කවුරු කියලාද? අසෘතවත් පෘථග්ජනෝ කියලා. මේ ධර්මය අහලා ශ්‍රද්ධාවට පැමිණිච්ච නැති කෙනා මේ ලෝකේ කියනවලු මේක තමයි සුදුසු අවස්ථාව. මේක තමයි නුසුදුසු අවස්ථාව. මේක තමයි වෙලාව. මේක නෙවෙයි වෙලාව කියලා කියනවා. හැබැයි එහෙම කිව්වට එයා සුදුසු අවස්ථාව මොකද්ද? නුසුදුසු අවස්ථාව මොකද්ද? සුදුසු වෙලාව මොකද්ද?
නුසුදුසු වෙලාව මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි ලෝකයේ අසෘතවත් පුරුෂයන්ගේ ස්වභාවය. එයා කතා කළාට සුදුසු අවස්ථාව නුසුදුසු අවස්ථාව එයා දන්නේ නැහැ. මහා නිවන් මාගේ හැසිරෙන්නට කාලය නොවු නුසුදුසු නොවු මේ අවස්ථා 8ක් ඇත්තේය. ඒ කවර 8ක්ද? මේ ලෝකයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි. මෝක්ෂයටපත් වෙන්න බැරි. නිවනටපත් වෙන්න බැරි අවස්ථා 8ක් තියෙනවා. අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා 8ක් තියෙනවා. මොනවද මේ අවස්ථා 8? දැන් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ මේ අවස්ථා 8 දැනගත්තාම අපිට දැනගන්න පුළුවන් සුදුසු අවස්ථාව. මොනවද මේ අවස්ථා 8? අපි ඒක දැනගන්න ඕනේ ඇයි? මොකක් නිසාද මේ නුසුදුසු අවස්ථා 8 දැනගන්න ඕනේ? එකක් අපි තාම නිවන් මාගේ හැසිරෙන අයනේ. නිවන් මාගේ සාක්ෂාත් කරගෙන නැහැනේ. දෙවෙනි එක ඒ නුසුදු අවස්ථා 8 දැනගෙන හිටියේ නැත්නම් අපි ඒ නුසුදුසු අවස්ථා 8ට වැටෙන්න පුළුවන්. එහෙම වැටුනොත් මොකද වෙන්නේ? එහෙම වැටුනොත් අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. අපේ තණ්හාව, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව මේව දුරු කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ නුසුදුසු අවස්ථා 8 හොඳට මතක තියාගන්න. පළවෙනි එක මහණෙනි මේ ලෝකේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ගුණ කීයක් අපි අහලා තියෙනවද? 9ක්. ඒකට මේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු හේින්ද, කෙලෙස් සතුරන් නැති කළ හේින්ද, සංසාර චක්‍රයේ අරසිඳුළු හේින්ද, රහසින්වත් පව නොකළ හේින්ද, සිළු පාපයන්ගෙන් මිදුන හේින්ද, රාගයෙන් නොඇලුන හේින්ද, ද්වේෂයෙන් නොගැටුන හේින්ද, මෝහයෙන් මුලා නොවුන හේින්ද අරහං නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නොමැතිව චතුරාර්ය සත්‍ය ධර්මයේ තනිවම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස් සිතකට පහළ විය හැකි යම් විද්‍යාවක් වේද ඒ විදුනන පහළ වී ඒට සරිලන හැසිරීමකින් යුතු නිසා විද්‍යාචරණ සම්පන්න නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ නිවැරදිම මගේ ගමන් කොට සුන්දර නිවනට පිවිසි නිසා සුගත නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවද බඹලොවද මේ මනුලොවද අවබෝධ කොටගෙන ඒ සියලු ලෝකයන්ගෙන් මිදුන නිසා ලෝකවේදෝ නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ අකීකරු සිතත්තන් මනා ලෙස දමනය කොට නිවැරදිම මඟට යොමු කළ නිසා අනුත්තර පුරුෂ ධම්ම සාරති නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ටද මිනිසුන්ටද ඕනෑම ගැටලුවක් විසඳා ගන්න පිණිස පහළ වූ ගුරුවරයා නිසා සත්තා දේව මනුස්සානං නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද අවබෝධ වනු පිණිස දේශනා කළ නිසා බුද්ධ නම්වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණයන් දරා සිටින්නට තරම් භාග්‍යවත් වූ නිසාද, කරුණාවෙන් සිසිල් වූ හදමඩලක් දරා සිටින්නට තරම් භාග්‍යවත් වූ නිසාද භගවා නම්වනසේක. මෙන්න මේ ගුණ ටික දරාගෙන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා කෙලෙස් සංසිඳවන්නා වූ, පිරිණිවීමට හේතු වන්නා වූ, සත්‍ය අවබෝධය කරවන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්වයාගේ යහපත පිණිස හේතු වෙන්නා වූ ධර්මයේ දේශනා කරනවා. මොකද්ද දේශනා කරන්නේ? ධර්මය දේශනා කරනවා. අන්න දැන් මේ අර මුලින් සඳහන් කරපු බුදුගුණ දරාගෙන වැඩි හිටිය බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා කිසිම ප්‍රත්‍ය බලාපොරොත්තුවක් නැතුව, කිසිම පසු ලැබීමක් පිළිබඳව අදහසක් නැතුව සත්‍යය දුකින් නිදහස් කර ගැනීමේ අදහසින්ම මෙන්න මේක පිං, මෙන්න මේක කුසල්, මෙන්න මේක අකුසල්, මෙන්න මේක පව් කියලා පින පව පිළිබඳව, කුසලයේ අකුසලයේ පිළිබඳව කියලා දෙනවා. සීලය සමාධිය ප්‍රඥාව පිළිබඳව කියලා දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කියලා දෙනවා. මේ උතුම් නිවන් මාර්ගයේ ලෝකෙට දේශනා කරනවා. එහෙම දේශනා කරන කාලේ, එහෙම දේශනා කරන මොහොතේ කෙනෙක් ඉපදිලා ඉන්න නිරයේ
කොහේ ඉපදිලා ඉන්නවද? නිරේ. දැන් ඒක ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක්ද? බුදුරජාණන් වහන්සේ මනුලුව මේ උතුම් ධර්ම චක්‍රය පවත්වනකොට නිරේ ලෝකේ ඉන්න නිරිසතාට අදහසක් එනවද මම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා? එහෙම එකක් නෑ. එයාට ඒක තේරුම් ගන්න බෑ. හැබැයි අට කතාවල සඳහන් වෙනවා මේ බුදුගුණ වැඩිීමේ ආනිසංසයක් ගැන. කවුරු හරි කෙනෙක් හොඳට නිතර බුදුගුණ වැඩුවා කියලා හිතන්නකෝ. හොඳට බුදුගුණ වඩනවා. බුදුගුණ මනසිකාරය කරනවා. හැබැයි බුදුගුණ මනසිකාර කරලා සංසාරේ බුදුගුණ මනසිකාරය මෙයා පුරුදු කරගෙන ඇවිල්ලා යම් කිසි අතපසු වීමකින් දෝෂයකින් මෙයා අවිචියට ගියා කියලා හිතන්නකෝ. දැන් මෙයා ඉන්නේ කොහෙද? අවිචි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. පහළ වෙලා මහා කරුණාවෙන් ලෝකෙ බලවදාරනකොට අර අවිචි මහා නිරේ ඉන්නේ නිරිසතා පේනවා. බුදුගුණ වැඩිීමේ ආනිසංසය. බුද්ධානුස්සතිය. එතකොට ඒ නිරිසතාව පෙනුනහම බුදුරජාණන් වහන්සේ අපාය ලෝකෙ නිරේ ලෝකෙට වඩිනවා. කොහොමද පේනවා කියන්නේ? අඟුරු ගොඩක් මැද ගිනි පුපුරක් තිබුණොත් ඒක විශේෂයෙන් පේනවද නැද්ද? මේ වගේ බුදුරජාණන් වහන්සේට මේ නිරේ ලෝකෙ ඉන්න නිරිසතා පේනවා. බුදුගුණ වැඩිීමේ විපාකේ. නිරේ ලෝකෙට වැඩම කරලා ඒ නිරිසතා ඉන්න ඒ අපායේ ගිනිදැල් සිසිල් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරනවා බුදුරජාණන් වහන්සේ. ඒතර සිසිල් වෙනවා ගිනිදැල්. අර නිරිසතාට දැනෙන්නේ කොහොමද? සිසිලසක්, වේදනාව නැතුව. අන්න ඊට පස්සේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරම හිත පහදවගෙන එතනින් චුත වෙලා මනුලොවට එනවා. මනුලොවට ඇවිල්ලා නිවන් මඟ පාද ගන්නවා. දැන් බුදුගුණ වඩලා තිබුණොත් නිතර අපාය ගියත් බේරෙන්න පුළුවන්. ඒ කියලා අපාය යන්න ලෑස්ති වෙන්න එපා. බුදුගුණ වඩන්න. එතකොට ධර්මයේ සඳහන් වෙනවා බුදුගුණ මානසිකාරය කරපු අය තමයි මහා කරුණා සමාපත්තියට සමවදිනකොට භාගතුන් වහන්සේට ඉස්සෙල්ලම පේන්නේ. මොහොතකට හිතන්න අල්ලපු වැටේ හිටපු චුන්දුසෝ කරගෙන ඊයේත් කතා කළා. ජීවිතයේ සංසාරේ මොහොතකටවත් බුදුගුණයක් වඩලා නැහැ. ඒකේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මහා කරුණාවට හසු වුණේ නැත්තේ. ඒ නිසා බුද්ධානුස්සතිය වඩන්න පුරුදු වෙන්න. දවසකට වතාවක් හරි. ඒක මහා වටිනවා. ඉතින් gedare ඉන්න කෙනෙකුට උනත් ඉදිවිසෝ ගාතාවත් අදුම තරමේ මුමුණ ඉන්නවනම් ඔය වල්පල් කිය ඉන්නවට වඩා අරයා ගැනයි මෙයා ගැනයි අර සින්දුවයි මේ සින්දුවයි අරේ යන්නයි මෙහි යන්නයි එකක් නැතුව බුදුගුණවත් කිය හිටියොත් ඉතිවිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝවත් කිය හිටියොත් එහෙම නේ කොච්චර වටිනවද බලන්නකො. ඒක Tamanට තේරෙන්නේ නැතුණත් කමක් නෑ. තේරෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් මං කිව්වේ දැන් ඔන්න පළවෙනි නුසුදුසු අවස්ථාව තමයි ධර්මය අවබෝධ කරගන්න මොකද්ද? අවීචයට වැටීම. නිරේ ලෝකෙට වැටීම නේ? සංජීව රෞරව තාප ප්‍රතාප සංජීව රෞරව මහා රෞරව තාප ප්‍රතාප සංඝාත අවිචි කියන මේ නිරේවල් අටට වැටුණොත් මතක තියාගන්න අය ගොඩ එනවා ලේසි නෑ. බුදු කෙනෙක් පහළ වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඔය ඇත්ත දන්නවද? සංසාරේ ඔය ඇත්තන්ගේ අම්මලා, ඔය ඇත්තන්ගේ තාත්තලා, ඔය ඇත්තන්ගේ ස්වාමි දියණිවරු, ඔය ඇත්තන්ගේ දරුවෝ අපාය කී දෙනෙක් මේ වෙද්දි දුක් විඳිනවද කියලා? අවිච මහ නිරේ. දන්නේ නැහැ. ඒ අයට දැන් මේ මනුස්ස ලෝකේ දහමින් වැඩක් තියනවද? දැන් වැඩක් ගන්න බැහැ. ඒ නිසා මතක තියාගන්න නිරේ යටුනොත් කවුරු හරි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න බෑ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියා. උද්දට බුදුගුණ මානසිකාරයේ වඩලා තිබුණොත් සමාධියක් හදලා තිබුණොත් බුදු කෙනෙක් හමුවේ මහා කරුණා සමාපatti ඉදිරියේ රැකවරණයක් තියෙනවා. උන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස් ලෝකේ දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ මුලින් කියපු බුදුගුණ ටික මොනවද? අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුස්තම සාරති සත්තාදී මනුසන බුද්ධ භගවා කියන මේ ගුණ දරාගෙන වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඔන්න ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකෙ සත්‍යේ ඉපදිලා ඉන්නවා තිරිසන් ලෝකේ. කොහේ ඉපදිලා ඉන්නවද? තිරිසන් ලෝකේ. දැන් තිරිසන් ලෝකේ උපන්න තිරිසන් සතාට ධර්මයෙන් ප්‍රයෝජනයක් තියෙනවද? දැන් ආයෂ්මතුල්ලා දැන් අපි මෙතන
හවසට ධර්ම සාකච්ඡා කරනකොට භාවනා කරනකොට එහා පැත්තේ දවසේ කාලය තුල අපිත් එක්ක මේ ඉන්න අපේම මේ ආරණ්‍ය වාසීනි මේගොල්ලෝ. මේගොල්ලෝ ආරණ්‍ය ඇතුලේ ඉන්නේ. දැන් මේ කෑම බීම දීලා කාලා මේගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ අපි භාවනා කරනකොට එළියේ ඉඳගෙන බලන් ඉන්නවා. වැඩක් තියනවාද? දැන් හැමදාම බණ කියනකොට මේ සත ඇවිල්ලා මේ පුටුව ළඟට එලා වාඩි වෙලා ඔය ආශ්‍රමතුල නිදන් ඉන්නවා. දැන් මේ දැනුත් නිදන් ඉන්නවා. හැබැයි මේගොල්ලන්ට වැඩක් තියනවාද? නේ දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා මෙහෙම. මිනිහි වෙනවද? කුසල සිතක් හැදෙනවද? නෑනේ. ඒතර තිරිසන් ලෝකෙ ඉපදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. පිනක් කරගන්න කුසලයක හැසිරෙන සීලයක් රකින්න හරි බාධායි. දැන් කොච්චර එහෙම ඉපදිලා හිටියත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න බෑනේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න බෑනේ. තේරුණාද? ඒකට එහෙම අවස්ථාවක් නෑ. තිරිසන් ලෝකේ කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක අභව්‍යයක්, අභව්‍ය ස්ථානයක්. එහෙනම් තිරිසන් ලෝකෙටපත් වුණොත් කෙනෙක් යම්කිසි අකුසල දෝෂයක් නිසා බුදු කෙනෙක් හැමෙවත් එයාට සැනසෙන්න හම්බ වෙන්නේ නෑ. මේ කරුණ ඇහෙනකොට ඔයගොල්ලන්ට ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය ගැන පුදුම සතුටක් ඇති වෙන්න ඕන. පුදුම ප්‍රබෝධයක්, තෘප්තියක් ඇති වෙන්න ඕන. අනේ මං කොච්චර වාසනාවන්තද. එයි මං නිරේ ලෝකෙ මිදිලා, තිරිසන් ලෝකෙ මිදිලා. ඒ මිදිච්ච අවස්ථාව ධර්මය අවබෝධ කරගන්න කොච්චර වටිනවද? එනිසා හොඳට මෙනෙහි කරන්න මම ධර්මය අවබෝධ කරගන්න සුදුසු උපතක් ලැබලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තවද මේ ලෝකයේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා. අර කියපු බුදු ගුණ ටික මතක තියාගන්න. ඒ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ ආදී ගුණ දරාගෙන වැඩින බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉති සීලං මහණෙනි මෙන්න සීලය කියලා සීලය පෙන්නනවා. ඉති සමාධින් මහණෙනි මෙන්න සමාධිය කියලා සමාධිය පෙන්නනවා. ඉති පඤ්ඤා මහණෙනි මෙන්න ප්‍රඥාව කියලා ප්‍රඥාව පෙන්නනවා. සීලං පරිභාවිතෝ සමාධියෙන් මහප්පලෝ හෝති මහානිසංසෝ. සීලෙන් සමන්නාගත වෙලා කවුරු හරි කෙනෙක් සමාධිය වඩනවා නම් මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ මහානිසංසෝ. සමාධියෙන් සමන්නාගතව කෙනෙක් ප්‍රඥාව වඩනවා නම් මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කරනවා. ඒ දේශනා කරනකොට ඒ දේශනා කරන කල්හි දැක්කනේ දැන් එයාට අදහසක් නැහැ. එයා මේ බණක් කියනවා, ඒ ධර්ම ගෞරවයේ තියෙනෝනේ එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අභව්‍ය උපත. ඇසි පන අපිට පේන්න තියෙනවා. ඔහොම කුසක් ඇතුලේ බැසගත්තොත් ඉවරයින මුළු සංසාර ගමනම. ආයි කොහෙන් කියලා ගොඩ එන්නද? අබමල් රේණුක තරම් පිනක් පින්සිතක් වැඩෙනවද මේක? කුසල් සිත් නැහැ. උපතේ සිට මරණය දක්වාම පහළ වෙන්නේ මොනවාද? අකුසල් සිත් විතරමයි. අකුසල් සිත් විතරයි පහළ වෙන්නේ. ඉතින් පෙනි ඇහැ ඉස්සරහා එහෙම තියනවා දෙයියනේ මම මෙතනට වැටුනොත් මොනවා වෙයිද කියලා හිතන්න එපා. අපිට හරි ලස්සනයි හරි හුරතයි. අපිට හිතන නමුත් කොහි කියලා ගොඩ එන්නද? මෙතනින් එහා පැත්තේ මොකක් වෙයිද? පෙනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරනකොට ඔන්න සත්‍ය ඉපදිලා ඉන්නවා പ്രേත ලෝකේ. කොහේ ඉපදිලා ඉන්නවද? പ്രേත ලෝකේ. പ്രേත ලෝකෙ ඉපදුනාමත් මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. අනන්ත දුක් විඳිනවා. මේ പ്രേත ලෝකේ ගැන අපි പ്രേතවත්වයේ කතා කළේනේ. මොන දුක් ගොඩක් විඳිනවද කියලා. සූකරමුක പ്രേතයාගේ කතාව බලන්න පුංචි වැරද්දකින් අපි කලින් ඉගෙන ගත්තේ දවසක. මේ සිල්වන්ත කෙනෙක් වචනේ වැරද්දට, කයේ වැරද්දට, අය කාට කියන්නද? අර අම්බසාකර പ്രേතවත්ව එහෙම අපිට ඉස්සරහට හම් වෙනවා. මේ හරීම මේ වටිනවා. ඒවා අපි ඉගෙන ගන්න එක ජීවිතේ සංසාරේ. ඒකට പ്രേත ලෝකෙට වැටුණ කෙනෙකුටත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ධර්මයේ වටහා ගන්න බෑ. කොච්චර කිව්වත් චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරෙන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියන එකවත් ඒගොල්ලන්ට අදහසක් නැහැ. හැබැයි ඉතින් പ്രേත ලෝකේ പ്രേතයන්ට දුක තේරෙනවා. දුක දැනෙනවා. හැබැයි ධර්මය අවබෝධ කරගන්න නැහැ. ඒ නිසා ඔන්න තුන්වෙනි ධර්මය අවබෝධ කරගන්න බැරි නුසුදුසු අවස්ථාව මොකද්ද? പ്രേත ලෝකේ ඉපදීම. දැන් අවස්ථා කීයක් දැනගත්තද? දුසුදුසු අවස්ථා අපි තුනයි. මොනවද අවස්ථා තුන?
නිරේ ඉපදුනත්, තිරිසන් ලෝකෙ ඉපදුනත්, പ്രേත ලෝකෙ මේ උප්පත්ති තුනම ධර්මය අවබෝධ කරගන්න ඉතාම දුෂ්කරයි කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ. තේරුණා? ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. අනේ අපි එවැනි තැනක ඉපදිලා නැහැ. අපි ඒ තැනටපත් වෙලා නැහැ කියලා අපි සතුටටපත් වෙන්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද දේශනා කරන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝකේ ධර්මයේ දේශනා කරන අර විදිහටම බුදු ගුණ දරාගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන කල්හි මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉපදිලා ඉන්නවා දීර්ඝ ආයුෂ ඇති බ්‍රහ්ම ලෝකවල. කොහෙද ඉපදිලා තියෙන්නේ? ධානා සිත් වඩලා. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, ඊරසාක සංඥායතන, ආකින් සංඥායතන, විඥානං ඡායතන, නේව සංඥාන ආසඤ්ඤායතන කියන මේ ධානා සිත් වඩලා ධානා සිතකින් ඉපදිලා ඉන්නවා දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකෙක. කල්ප 84000යි සමහර බ්‍රහ්ම ලෝකවල ආයුෂ. දීර්ඝ ආයුෂනේ. ඒ බ්‍රහ්ම ලෝකවල උපන්නාම දීර්ඝ ආයුෂ තියෙන බඹලවක උපන්නොත් එහෙම අපි අර කියන්නේ සිත මිත කය නැති, කය මිත සිත නැති කියලා. සමහර ලෝකවල තියෙන සිත විතර. ධානා සිත විතර. සමහර වෙලාව ඒ ධානා සිත තියෙන ලෝකවල ඉන්ද්‍රිය නැහැ. එළවෙන්න බෑ. එතකොට ඒ වගේ ලෝකික උපන්නොත් එහෙම බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා. එයාට මොකද වෙන්නේ? ධර්මය අවබෝධ කරගන්න බෑ. අරූප ලෝක. මේ කියන්නේ අරූප ලෝක. ඒතරේ අරූප ලෝක වල උප්පත්ති ලැබුවොත් එහෙම ඒ ධර්මය අවබෝධ කරගන්න බෑනේ. අරූප ධානය වඩලා. එතකොට හිතන්න ඒ තැනක ධානයක් උපදව ගන්න කොච්චර මහන්සි වෙන්න ඕන. ධාන සිතක් උපදව ගන්න. මොකද්ද? ඔය තාප්පේ ගැන ගැටලුවක් නෙවෙයි ලොකෝට. ඒ ගැටලුවක් නැත්තේ. අරදුන වැටෙන්නේ නේද ලේසි? ඔව් අර අපාය තුනට වැටෙන එක ලේසි. මේ தත්ති උදා කරගන්න අමාරුයි. මොකද අරූප ධානය උපදව ගන්නවා කියන්නේ ලේසි නෑනේ. දීර්ඝ ආයුෂ තියෙන තැනක ඉපදුනොත් ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ. බලන්නකො මේ අභාව්‍ය වෙන හැටි අපි දන්නේ නැතුව. ඒතර සංසාරේ අපි කී තැනකින් බේරිලාද මේක ලබලා තියෙන්නේ කියලා හිතන්න. බොහෝ තැනකින් බේරිලා තමයි අපි මේ අවස්ථාව. ඉතින් එහෙම ලැබිච්ච අවස්ථාවක මොහොතකට ක්ෂණයකටවත් ඔබට බැරි නම් ඔබේ සිත සංසිඳව ගන්න භාවනාවක් කරලා. ආය අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න එපා මේක. ආය ලැබෙන්නේ අවස්ථාවක්. මේ අවස්ථාව ඇරෙන්න. මේක තමයි සුදුසුම අවස්ථාව. මේක තමයි සුදුසුම මොහොත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනකොට මේ දේශනා කරන කල්හි යම් තැනක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමනක් නැද්ද? ප්‍රත්‍යන්තර දේශයක ඉපදිලා ඉන්න. කොහේක ඉපදිලා ඉන්නවද? ප්‍රත්‍යන්තක දේශයක. මොකද මේ ප්‍රත්‍යන්ත දේශය කියලා කියන්නේ? සිව්වනක් පිරිස යන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස වාසය කරන්නේ නැති පැත්ත. දකින්නේ නැති පැත්තකට තමයි ප්‍රත්‍යන්ත දේශය කියන්නේ. ඔන්න ඒ පැත්තක උපදිනවා. මේ මිත්‍යා දෘෂ්ටික ලෝකෙක අපි හිතමු මේ කොහේ හරි ඇමරිකාවට දැන් ස්වාමීන් වහන්සේලා වඩිනවනේ. නේ? එහෙම නැති කොහේ හරි පළාතක පැත්තක උපදිනවා. ඉතියෝපියාවෙත් සමහර ප්‍රදේශ තියෙනවා ස්වාමීන් වහන්සේලා වඩිනේ ධර්මයේ අප්‍රිකාවේ සමහර පළාත් තියෙනවා. ඉතින් අපි හිතමු ධර්මයේ නැති පැත්තක උපන්න කියලා. උපන්නොත් එහෙම ආයි මේ ස්වාමීන් වහන්සේ නමක් දකින්නව මොකක්වත් නැහැනේ තුන්රුවන් සරණ ගිය කෙනෙක්. ඒතර ශ්‍රද්ධාවකට එන්න විදිහක් නැහැ. ශ්‍රද්ධාවකට ආව නැති කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර ශ්‍රද්ධාවට පැමිණෙන්න ඊටාම බාධාවක් තමයි මොකද්ද? මේ ප්‍රත්‍යන්ත දේශයක ඉපදීම. දැන් මේ අයගේ සිත්වල ශ්‍රද්ධාව තියෙනවද? මේ පේන ස්පනා පිටින් කකුල් හතරත් මේ අයගේ තියෙන ශ්‍රද්ධාව. නේ? මේගොල්ලන්ට බුදුහාමුදුරුවෝ සංඥාවක් තියෙනවා. මේ වගේ තමයි ප්‍රත්‍යන්ත දේශයක ඉන්න කෙනාටත් දැන්. ඒ සිව්වනක් පිරිස නැහැනේ කවුරුවත්. බුදුහාමුදුරුවෝ ගැන අදහසක් නැහැ. ධර්මයේ ගැන අදහසක්. ඉතින් ඒ ප්‍රදේශක උපන්නොත් ඒ ප්‍රදේශයේ තියෙන මතේ දරාගෙන ඉපදිලා ඒ මතයත් එක්ක ජීවත් වෙලා ඒ මතයත් එක්ක මැරිලා යනවා. තේරුණාද? එතකොට යාට සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් හිතන්න කොච්චර භයානකද මේ සසර ඒ වගේ තැනක ඉපදුනකොට සමහර වෙලාවක අරාබි රටක බලන්න ඉපදුනොත් එහෙම මහා සම්පත් මැද්දේ මහා ධනයක් මැද්දේ ඉපදුනත් වැඩක් තියනවද තුනුරුවන් සරණ යන්න නොලැබීම කොච්චරම මේ භයානකද ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පස්වෙනි භයානක තැන තමයි මොකද්ද සිව්වණක් පිරිස දකින්න නැති ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදීම ඊළඟට දේශනා කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නවාරාධ්‍ය බුදු ගුණ දරාගෙන පහළ වෙලා ධර්මයේ දේශනා කරමින් ඉන්න කල්ලි පුද්ගලයාත් මිත්‍යා දෘෂ්ටික විපරිත දැකුම් ඇති මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා ඉපදෙනවා දුන් දේ විපාක නැහැ ඊට පස්සේ උපස්ථානයේ විපාක නැහැ සේවයේ විපාක නැහැ කුසල අකුසල කර්මයන්ගේ විපාක නැහැ මෙලොවක් නැහැ පරලොවක් නැහැ මවක් නැහැ පියෙක් නැහැ ඕපපාතික සත්‍යෝ නැහැ යමෙක් මෙලොවත් පරලොවත් තම විශිෂ්ට ඥානෙන් ශාස්ත්‍රාත් කොට දේශනා කරයිද ඉබඳු යහපත් මඟ කියන යහපත් පිළිවෙතේ හැසිරෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ නැහැ කියන මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වෙනවා මේ මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වීම ඊටාම භයානක වැරද්දක් පංච ආනන්තරී පාප කර්මයට වඩා භයානකයි. හැබැයි පංචාමන්ත්‍රී පාප කර්මයට දැම්මේ නැත්තේ ඕන වෙලාවක මිත්‍යා දෘෂ්ටි නිවැරදි කරගන්න පුළුවන් නිසා. සම්‍යක් දෘෂ්ටික භාවයට පත් කරගන්න පුළුවන් නිසා. තේරුණා? එතකොට එහෙම මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා ලෝකෙ උපන්නොත් ධර්මයේ කියවුණු වැඩක් තියනවාද? එහෙම කොයි හරි තැනක උපදිනවා. දැන් ලංකාවෙම ඉපදුනොත් එහෙම මේ ධර්මයේ ලංකාවේ තිබුණාට ප්‍රයෝජනයක් ගත්ත හැකිද? ධර්මය අවබෝධ කරගන්න බෑනේ. අනන්තවත් ඉන්නවනේ. අනන්තවත් එහෙම ජීවිත තියෙනවනේ. මිත්‍යා දෘෂ්ටි කියලා ඉපදිලා මේ අල්ලපු ගෙදර කෙනා හොඳට පින්දහම් කරලා බණ භාවනා කරන බැන බැන ඉන්නෝ. මුගල් පිළිමෝල්ට වඳිනවා මොකටද වඳින්නේ? ඒකේ බැන බැන ඉන්නවා. අපි දන්නේ නැතේ ඔය පැත්තේ ගියා. අරයට අදහසක් එන්නේ නැහැ. කල්පනාවක් එන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ මේ ලෝකෙ මිත්‍යා දෘෂ්ටික පෞල් වලින් බේරිලා සම්‍යක් දෘෂ්ටික අම්මා කෙනෙකුගේ කුසේ ඉපදින්න කොච්චර පින් කරලා තියෙනවද? සම්‍යක් දෘෂ්ටික තාත්තා කෙනෙකුට දා උපදින්න කොච්චර පින් කරලා තියෙනවද? හිතන්නකො ලේසි වැඩක්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ නැතුනට මේක ඉබේ විච්ච එකක් නෙවෙයි. උන නිරේනොත් බේරිලා. තිරිසන් ලෝකිනොත් බේරිලා. പ്രേත ලෝකිනොත් බේරිලා. ඊළඟට ආයෙ කොහෙද දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකිනොත් බේරිලා. ඊළඟට ප්‍රත්‍යන්ත ප්‍රදේශිනුත් බේරිලා. ඊළඟට මිත්‍යා දෘෂ්ටික පෞලෙකුණුත් බේරිලා ඉපදුනා කියන්නේ ලේසි පහසු වැඩක්ද? එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි. සම්‍යක් ප්‍රඥාවට, සම්‍යක් දෘෂ්ටියකට, සම්‍යක් කල්පනාවට කෙනෙකුට එන්න සංසාරේ හොඳ කුසල මනෝභාවයක් තියෙන්න ඕන. නැත්තම් බෑ. කුසලයක් නැත්තම් ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අයට හොඳ අවස්ථාවක් නෙල් ලැබිලා තිනවා. කුමකටද? සීලේ හැසිරීලා සමාධිය හැසිරීලා ප්‍රඥාව දියුණු කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒතර ඔන්න දැන් අපි කාරණා කීයක් දැනගත්තද? කාරණා 6ක් දැනගත්තා. නේද? ඊළඟට සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යනවා. ඒ දේශනා කරගෙන යන කල්හි මෙන්න මේ නිවන් මඟ ප්‍රකට කරන කල්ලි දැන් සම්මා දිට්ඨිය කියලා අහන්න ලැබෙන්නේ අපි ඊයේත් කතා කළා බුද්ධ ශාසනයක විතරනේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් අපිට මුණ ගැහෙනවා පළවෙනි පොතේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා මොකද්ද මේ ලෝකේ සෝවාන් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ සෝවාන් පුද්ගලයා ඉන්නේ බුද්ධ ශාසනයේ පමණයි කියලා මේ ලෝකේ සකදාගාමි නම් වූ දෙවෙනි ආර්යයන් වහන්සේලා ඉන්නවා නම් ඉන්නේ බුද්ධ ශාසනයේ පමණයි කිව්වා. එතකොට හිතන්න ලෝකේ ආයි කොහෙවත් ආගමක මම සෝවාන් වුණා කියලා කියන්න බෑනේ. ආයි ලෝකේ කොහෙවත් ආගමක කෙනෙකුට මම රහත් වුණා කියන්න තුනුරුවන් සරණ ගිය කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. ඒ කෙනෙකුට විතරනේ. එතකොට ඔන්න දැන් මේ ඉපදුන ඒ අවස්ථාව ලැබිලා තියෙද්දි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරගෙන යද්දී උපදිනවා කෙලතොළු වෙලා මොනවා වෙලාද කෙලතොළු වෙලා මොකද්ද කෙලතොළු වෙනවා කියලා කියන්නේ
අතපය වළංගුනේ මන්ද බුද්ධිකයි කටෙන් කෙල වැක්කිරෙනවා හැම වෙලාවකම. දැකලා තියෙනවද? කෙල වැක්කිරෙනවා හැම වෙලාවම. අන්න ඒ වගේ ජීවිත ලැබුපායට කියන මොකක් කියලාද? කෙලතුළු වෙලා උපදිනවා කියලා. මන්ද බුද්ධිකයි. තේරෙන්නේ නැහැ. ඔහේ බලාගත්තට බලාගෙන ඉන්නවා. hina වෙන අප්පුඩි ගහනවා. එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා මෙන්න මේක දුක්ඛාරි සත්‍යය කියලා කිව්වොත් එහෙම තේරෙනවද? තේරුම් ගන්න බෑනේ. වටහා ගන්න බෑ. ඒතර මන්ද බුද්ධික වෙලා කෙලතුළු වෙලා ඉපදීමත් ධර්මයේ මනුස්ස ලෝක ඉපදුනත් ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මගහැරීම. Tamanට අහිමි වීම. අවස්ථාව නැතිවීම. දැන් මෙයාගේ ජීවිතේ එහෙම වෙලා තියෙනවද? මෙයාගේ ජීවිතේ එහෙම වෙලා නැහැ. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙනවා. මේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරගෙන යන කල්හි ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කෙලතුළු වෙලානේ උපදින්නේ අර කලින් කෙනා එයා උපදිනවා මේ ලෝකෙ කොහොමද උපදින්නේ? මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරගෙන යනකොට එයා උපදිනවා නුවණ තියෙන කෙනෙක් වෙලා උපදිනවා. අර මුලින් අපි කතා කරේ මේ සිව්වනක් පිරිස නැති ප්‍රදේශයක උපදිනවා කියලානේ. ඒකට ඒ සිව්වනක් පිරිස දකින්නේ නැති ගමක උපදිනවා. දරුණු අදහස් තියෙන. මේ නවවෙනි කාරණා පැහැදිලිව කියනවා මධ්‍ය දේශේ කියන්නේ ප්‍රත්‍යන්ත නොවු කියන්නේ ප්‍රත්‍යන්ත දේශයක රටක උපදිනවා. මොන රටක ධර්මය අහන්නෙම ලැබෙන්නේ නැති. අර අතන සඳහන් කරන්නේ පස්වෙනි කාරණාවේදී උපදිනවා සිව්වනක් පිරිස නැති ගමක. මෙතන සඳහන් කරන්නේ සිව්වනක් කොහෙවත් ධර්මය අහන්න ලැබෙන්නේ නැති කොහෙද? රටකම උපදිනවා. දැන් අපේ රටේම ගමක ඉපදුනොත් එහෙම ධර්මය අහන්න ලැබෙන්නේ නැදිනේ. මුස්ලිම් ගම්මානයක් මැද්ද එහෙම උපන්නොත්. යාපනයේ පැත්තේ උපන්නොත් එහෙම ධර්මය අවබෝධ කරගන්න බෑනේ. දැන් මෙතන 8වෙනි කාරණාව කියන ප්‍රඥාවක් තියෙනවා. කෙලතුළු වෙලත් නැහැ. මනුස්ස ලෝකෙත් ඉපදිලා. හැබැයි යා උපදිලා ඉන්නේ කොහෙද? වෙන රටක. ආයේ ධර්මයේ එයාට ඇහින්නේ නැහැ. මෙයා දන්නේ නැහැ මෙහිම චතුරාර්ය සත්‍ය ධර්මය කියලා එකක් තියෙනවා. එයාට නැවත උපදිනවා කියන එකවත් අදහසක් කල්පනාවක් නැහැ. එතකොට හිතන්න එහෙම උපතක් කාට හරි සැකසුනොත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහෙන එකෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවනේ. ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ අපරාධයක් නෙවෙයිද? තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නිවන් මඟ හැසිරෙන්න. නිවන් මඟ වඩන්න නුසුදුසු කාලාව ටික තමයි මේ ටික. නුසුදුසු අවස්ථා 8. මොනවද මේ නුසුදුසු අවස්ථා 8? අපායේ ඉපදීම, නිරේ ඉපදීම, තිරිසන් ලෝකෙ ඉපදීම, പ്രേත ලෝකෙ ඉපදීම, ඊළඟට දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකෙක ඉපදීම, ඊළඟට භික්ෂු භික්ෂුණී උපාසුපාසිකා කියන සිව්වනක් පිරිස නැති ගමක මිලේච්ඡ අදහස් තියෙන ගමක ඉපදීම. 6 වෙනි කාරණාව මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදීම. 7 වෙනි කාරණාව කෙලතුළු වෙලා ඉපදීම, මන්ද බුද්ධික වෙලා ඉපදීම. 8 වෙනි කාරණාව ප්‍රත්‍යන්ත රටක ඉපදීම, වෙන රටක ධර්මය අහන්නේ නැති රටක ඉපදීම. මේ කාරණා 8 කෙනෙකුගේ ජීවිතේ මේ කාරණා 8න් හරි එකක් තියෙනවා. ඒ කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ ජීවිතයට අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර දැන් ආශ්මතුන් වහන්සේලා හැම කෙනෙක්ම මේ කාරණා 8න් බේරිලාද නැද්ද? බේරිලා නැද්ද? ඒතර මේ කාරණා 8න් බේරිලා ඔයත් ඉපදිලා තියෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා, පෙර කරපු මහා ඉසේ මෙසේ පිනක් නෙමෙයි මේක. මහා බල සම්පන්න පිනක්. ඒ පුණ්‍යවන්ත උපත ඔබට ලැබුණේ සංසාරේ තව තවත් ඇවිදගෙන යන්න නෙවෙයි. සංසාරේ තව තවත් භවයේ සකසන දේවල් කරන්න නෙවෙයි. ඒ උපත ඔබට ලැබිලා තියෙන්නේ මොකක් සඳහාද? මේ උපතක් නැති කරන්න. උපතෙන් මිදෙන්න. එතකොට ඔයගොල්ලෝගේ අදහස මම අර මුලින් කිව්වේ තියෙන්න ඕනේ මොකද්ද? එක අදහසයි එක අරමුණයි තියෙනුනේ. උපත නැති කරගන්න ඕන. මේ රාගය, ද්වේෂය, මෝහය දුරු කර. ඉතින් ඒක දුරු කරගන්න බැරුව අපි මොනවා කළත් වැඩක් තියනවාද? වැඩක් නැහැ නේද? භික්ෂුන් වහන්සේලානේ අපි කොච්චර පන්සල හැදුවත්, සංඝාවාසය හැදුවත්, චෛත්‍ය හැදුවත්, බෝධිගරේ හැදුවත්, පාන්ත කූලෙට ගියත් වැඩක් තියෙනවද? අපිට අපේ සිතෙහි උපදින ක්ලේශ ටික නැති කරගන්න බැරි නම්
ඉතින් ඒ නිසා අපි සැනසීලා ඉන්න ඕනේ හැම වෙලාවකම. අපි විමුක්ති සුවේ අත්විඳලා ඉන්න ඕනේ අපේ ජීවිතේ. ඒක අත්විඳ ගන්න පුළුවන් වුණොත් අපි සංසාරේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් මේ කරුණ වටින් බේරීලා ලැබිච්ච අවස්ථාවනොත් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඉතින් ඒක ගන්න නැතුව අපි වෙන මොනවද කරන්න කියන්නේ? ඈ අපි වෙන මොකද්ද කරන්න ඕනේ? අපි අටපිරිකර ගඩොගඩ කහව ඉඳලා හරියනවද? ඒව කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒකට අපි අපේ වැඩේ කරගන්න ඕනේ මොකද්ද? භාවනා කරලා පුළුවන් තරම් හිත හදාගන්න ඕනේ නැවත උපතක් ඇති වෙන්නේ නැති විදිහට. ඒකට කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න බැරි නම් මේ ශාසනයේ වැඩක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ නිසා උත්සාහවන්ත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තර පුරුෂ ධම්ම සාරති වූ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූ බුද්ධෝ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේත් ලෝකී උපන්නාහු වෙති. මොන ලෝකී ඉපදිලා. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිණීමට හේතු වන්නා වූ සත්‍ය අවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දේශිත ලද ධර්මයේ දේශනා කරනු ලැබේ. ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ කාලේ පුද්ගලයේ මධ්‍ය දේශයේ උපන්නේ වේ. ඒ කියන්නේ එයා මේ ධර්මය අහන්න ලැබෙන ප්‍රදේශයක ප්‍රත්‍යන්ත දේශයක නේ ඉපදිලා තියෙන්නේ කොහෙද? මධ්‍ය දේශේ. ධර්මය අහන්න ලැබෙන ප්‍රදේශයක ඉපදෙනවා. කෙලතුළු නොවු ප්‍රඥාව යුක්ත මනා ලෙස පැවසූ දෙය අවබෝධ කරගන්න පුළුවන්, අරුත් හඳුන ගන්න පුළුවන් සමර්ථ නුවණක් තියෙන කෙනෙක් ඉන්නවා. මේක හොඳයි, මේක නරකයි, මේක පව්, මේක පිං, මෙන්න මේක කළොත් මං සංසාරේ නැවත උපදිනවා කියලා එහෙම අඳුන ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක්. එයාට මේ ධර්මය ලැබුණොත් එහෙම මේ ධර්මයේ භ්‍රමචාරියෝ බඹසර හැසිරීලා සිල් රැකලා එයාට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න. දැන් අපි හැමෝම ඒ අය නෙවෙයිද? අපි හැමෝම ඒ අය. මතකද? තේරුම් ගන්න. එතකොට එහෙනම් අපි මහන්සි ගන්න ඕන බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වන යමක් ඊ අනිත්‍ය දකින්න පුළුවන් නුවණ හදාගන්න. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා කිව්වදී සැබවින්ම අනාත්මයි කියලා දකින්න පුළුවන් හිත හදාගන්න. අපිට අනිත්‍ය අනාත්ම වශයෙන් පේන්නේ නෑනේ. ගොඩක් දෙනකොට මේ ලෝකෙ පේන්නේ කොහොමද? නිට්ටය ආත්ම වශයෙන්. නිට්ටය ආත්ම වශයෙන් පෙනෙන තාක්කල් මේ සැපේ මේ ලෝකෙ සැපයක් තියෙනවා කියලා හිතනවා. ඒ සැපේ ලබන්න සත්‍යය පසුපස යනවා, අන්තිමට දුකටපත් වෙන එක විතරයි වෙන්නේ. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ එහෙනම් අනිත්‍ය ලෝකේ අනිත්‍ය විදිහට දකින්න. අනාත්ම ලෝකේ අනාත්ම විදිහට. එතකොට අපිට ඉබේම මේකේ සැපයක් නෑ, මේකේ තියෙන දුක්ඛදායක බවක් කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන මැනවින් දේශනා කරන ලද සද්ධර්මයක් ඇති කල්ලි ධර්මයේ හැසිරෙන්නට සුදුසු අවස්ථාව නොලබති නම් ඔහු වේශන සම්පatti ඉක්මවා යති. ධර්මයක් ලෝකේ තියෙද්දි බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙලා තියෙද්දි ධර්මයේ හැසිරෙන්න සුදුසු අවස්ථාව ලැබෙන්නේ නැත්නම් අර කියපු කරුණු 8 ලැබිලා තියෙනවා නම් එයා ශන සම්පatti ඉක්මවලා ගිහිල්ලා ශන සම්පත්තිය ලැබලා නැහැ කියලා කිව්වා. නිවන් මඟට අන්තරායක වූ බොහෝ නුසුදු අවස්ථා වදාරන ලදී. ඊටාම කලාතුරකින් කිසියම් කාලයක තථාගතතුරු ලෝකේ පහළ වේ. මහණෙනි මේ නිවන් මඟට අන්තරායක වූ මේ කරුණු ටික මම ඔබට දේශනා කළා. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඊටාම කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙකුගේ පහළවීම කලාතුරකින්. බුද්ධෝ භවේ කප්ප සතේහි දුර්ලභෝ. ඒ කියන්නේ මොකද්ද? අටුවාවේ සඳහන් වෙනවා බුද්ධ කියන හඬ බුද්ධ කියන වචනය අහන්න ලැබෙන්නේ කල්ප 10000කට සැරයක්ලු. අපිට මේක එයිලා බුද්ධෝ කියලා නිතර තේරුණාට මේ බුද්ධ කියන හඬ පවා ඇහෙන්න ලැබෙන්නේ කල්ප 10000කට සැරයක්ලු. ඒකට හිතන්නේ ඒක කොච්චර දුර්ලභද කියලා. ඉතින් අපි මේ දුර්ලභ අවස්ථාව ලැබලා තියෙනවනේ. ඒ නිවන් මඟ දේශනා කරන බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. මිනිසත් බව ලැබීමත් සද්ධර්මයේ දෙසීමත් යන යමක් ලෝකෙ අතිශයින්ම දුර්ලභ වෙයිද? මනුස්සාත්ම භාවයේ ලැබීමත් සද්ධර්මයේ අහන්න ලැබීමත් මේ ලෝකෙ ඊටාම දුර්ලභ දෙයක්. සද්ධම්මං අති දුර්ලභං. මේ ලෝකයේ දුර්ලභම දෙයක් තමයි මොකද්ද? ශ්‍රී සද්ධර්මය. එතකොට මනුස්සාත්ම භාවය ශ්‍රී සද්ධර්මයත් මුණ ගැසුනේ නම් එහිලා තම යහපත කැමති මිනිසා විසින් උත්සාහ කිරීම මැනවි.
අන්න දැන් මනුසාත්ම භාවයත් ශ්‍රී සද්ධර්මයත් එකට ලැබුණා නම් එයා මොකක් කරන්න ඕනද? උත්සාහ කරන්න ඕන. මොකටද උත්සාහ කරන්න ඕන? මේ කෙලෙස් සංසිඳව ගන්න. චතුරාර්ය සත්‍ය ධර්මය නොනිදා උත්සාහ කරන්න ඕන. නිදි වරාගෙන මහන්සි ගන්න කිය බුදුරජාණන් වහන්සේ. නේ? අපිට මේ ටික දවසක් වැඩේ කරගෙන යනකොට භාවනා කටයුතු කරගෙන යද්දි වෙහිසයි කියලා දැනුණට නේ? නිදි වරාගෙන මහන්සි වෙන්න කියලා කිව්වේ මේකට. ඒ ඉරියව් තුනෙන් අපි දක්වි ජාගරිකාන යෝගයේ සමාදන් වුණා. ස්වාමින් වහන්සේලා ඉරියව් තුනෙන් ඉන්නේ. අනිත් ඉරියව්ව පරිහරණය කරන්නේ නැහැ. ඉතින් අපිට මේ ඔක්කොම ටික ලැබිලා නේද? අපින්ද පාත යන්න ඕනේ, සිවුරු ටික පඳු පවා ගන්න ඕනේ. දැන් ඒ වැඩ අඩුයිනේ අපි. දානෙට ළඟට එනවා. දානශාලා වස් කරන්න නැහැ. නේ? අපිට මොනවද තියෙන්නේ? ඒකට අපිට තියෙන්නේ දාන ටික වළඳලා මිනිස්සු ගෙනල්ලා දෙන සිව්පස්සේ අනුභව කරලා මොකක් කරන්නද? මේ හිත හදාගන්න වැඩපිළිවෙලේ තුල ඉන්නේ. සද්ධර්මයේ දෙසුම දැනගන්නේ ඔබට ලදසන සම්පatti ඉක්මනින්ම යන්නට නොදී ෂණ සම්පත්තියත් හරගත් උදවේ නිරවේ වැටි සිටින හැටි බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මය දැනගත්තට පස්සේ ඔබට ලැබුණ මේ ෂණ සම්පatti අතහැර ගන්න එපාලු. ෂණ සම්පatti අතහැරගෙන අපායට වැටලා දුක් විඳින හැටි බලන්න. දැන් මේ අය දුක් විඳින දුක බලන්න. කසනවා. ඉවර යන්නේ. කන්න හරියට නෑ. මේ වැස්ති තෙමි මොන දුකක්ද බලන්නකො. හැම වෙලෙම බයෙන් නිදාගත්තත් බයෙන්, කන්නේත් බය, නැගිට්ටත් බය. ඉතින් මොන වේදනාවක් දුකක් ඒගොල්ලන්ට තියෙනවා කියලා. ඒ බලන්නකො ඉතින් පේන ලෝකෙ නිරිසත්ව තිරිසන් പ്രേත ලෝකෙ කොච්චර භයානකද. සද්ධර්මය දේශනා කරලා තියෙන සද්ධර්මයේ වරදවා ගන්නේ නැතුව හරියට වෙලෙන්දෙක් නිවැරදිව වෙළඳාම කරනවා වගේ සද්ධර්මයේ තුල මොකක් කරන්නේ කොහොද? නිවැරදිව සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නකෝ. සීලයත් සමාධියත් ප්‍රඥාව. දස අකුසල් වලින් වළකින්න. දස අකුසල් වලින් වැළකීලා සමාධිය වඩන්න. ප්‍රඥාව ඉබේම පහළ වෙනවා. සීලයත් සමාධියත් වඩන්න තියෙන දේවල් ඒ වැඩිමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මොකද්ද? ප්‍රඥාව පහළ වෙන්නේ. සීලේ සමාධිය දියුණු කරගෙන යන්න. එතකොට ප්‍රඥාව ඉබේම පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මායාගේ බල ප්‍රදේශ වූ සසර අනුව යන සීළු අනුශේසින්ද ආශ්‍රවයන් ශේකොට අරහත් ඵලයට පැමිණියා වූද ඔහු ඒ කාන්තෙන් දුකින් පිරුණු ලෝකෙන් එතරට ගියාහුය. ඒකට අපි මේ ඉන්න ලෝකේ කාගේ බලයේ තියෙන එකක්ද? මායාගේ බල ප්‍රදේශයේ මේ ඉන්නේ අපි. මායාගේ දැලට හවු වෙලා ගොඩක් දෙනෙක් ඉන්නේ. මාර බල ප්‍රදේශයේ ඉන්න යම් කිසි කෙනෙක් මෙන්න මේ ෂණ සම්පත්තිය තේරුම් අරගෙන සීල සමාධි ප්‍රඥා වඩලා එයා ආශ්‍රවයන් සේ කරලා අරහත්ත්වයට පැමිණුණා දුද ඒ අරහත්ත්වයට පැමිණිච්ච කෙනා ඒකාන්තයෙන් දුකින් පිරුණු ලෝකෙන් එතරට ගියාහුය. දුකින් නිදහස් වුණා කියන. එතකොට අපිටත් යම් කිසි දවසක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් ඒකාන්ත වශයෙන් හේතුපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් පැහැදිලිනේ නේ අපි ලබලා තියෙන අවස්ථාව කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අපි ලබලා තියෙන අවස්ථාව මොනතරම් උතුම්ද කියලා. ඒතරේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. නිතර නිතර කල්පනා කරන්න අනේ මං අපායට වැටුනේ නෑ. මේ අක්කන සූත්‍රයට අනුව අමාරු දුෂ්කර අවස්ථා 8කින් බේරිලා මං ඉපදිලා ඉන්නවා. මෙච්චර වටිනා අවස්ථාවක් මට ලැබුණ එකේ මම හොඳට භාවනා කරලා සිල් රැකලා සමාධිය වඩලා මේ සසරේ ඈතර වෙන්න ඕනි කියලා වීරිය හදාගන්න සිහි කරගන්න. ඒ සිහි කර කර ධර්ම මාර්ගයේ හැසිරෙන්න කවුරුත් මහන්සි ගන්න ඕන. දැන් පැහැදිලිද මේ සූත්‍ර දේශනාව? එතකොට මේවා අපි ඉගෙන ගන්නවා නිකම්ම නිකන්නේ මේවා ජීවිතේට ගලප ගන්න ඕන. මේ කරුණ වටින් බේරිලා නම් අපි නිවන් පිණිස අපිට කරන්න තියෙන වැඩපිළිවෙල කරන එක තමයි ඊළඟට අපේ වගකීම බවට පත් කියන කාරණාව සිහිපත් කරගන්න. හොඳයි එහෙනම් 4යි වෙලාව ධාතු මන්දිරේ වතාවත් වලට යන්න තියෙනවනේ නේද? Maya
සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මහියන්දාත අනුමෝදත සාදු සාදු අනුමෝදාමි. ඕකාසද්වාරතේන කතං සබ්බං අච්ඡං කම්පමේ බන්තු කමාමි කමිතබ්බන් නිබ්බාන පංචෝ සෝපත්ති 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 තෙරුවන් සරණ නිබ්බාන පච්චෝ හෝතු සෝපත්ති